ඉතින් අද දවසෙත් මම ඔයාලට ලස්සන පැටර්න් කිහිපයක්ම අරගෙන ආවා. අපි ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව බලමු ඒ පැටර්න්ස් මොනවද කියලා. මම ඔයාලට අපේ පැටර්න් සීරීස් එකේ 9 වෙනි පැටර්න් එක විදිහට අරගෙන ආවේ nobody can කාටවත් බෑ. nobody can කාටවත් බෑ. අපි සාමාන්‍යයෙන් කතා කරද්දී කියනවා එහෙ යන්න කාටවත් බෑ. මේක කරන්න කාටවත් බෑ. අන්න ඒ වගේ කාටවත් බෑ කියන දේ ඉංග්‍රීසි භාෂාවේ අදහස් වෙනවා nobody can කියලා. ඉතින් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව අපි බලමු උදාහරණ කිහිපයක් අරගෙන කොහොමද මේ nobody can වාක්‍යයක යෙදෙන්නේ කියලා. මම ඔයාලට ගත්ත පළවෙනි උදාහරණය තමයි කාටවත් බෑ තනිවම ජීවත් වෙන්න. කාටවත් බෑ තනිවම ජීවත් වෙන්න. ඉංග්‍රීසි වලින් කියන්නේ nobody can live alone. nobody can live alone. nobody can live alone. දෙවන උදාහරණය විදිහට මම අරගෙන ආවා කාටවත් බෑ මව තේරුම් ගන්න. කාටවත් බෑ මව තේරුම් ගන්න. අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා nobody can understand me. nobody can understand me. මම අවසාන උදාහරණය විදිහට අරගෙන ආවා මේ පැටර්න් එක යටතේ කාටවත් බෑ මගේ හිත වෙනස් කරන්න. කාටවත් බෑ මගේ හිත වෙනස් කරන්න. දැන් ඔබ ඊයත් අපි කලින් කතා කරපු පැටර්න් දෙක රිෆර් කරලා මේ වාක්‍ය ගොඩනගන්න උත්සාහයක් ගන්න. මගේ හිත my mind වෙනස් කරන්න. වෙනස් කරන්න කියන verb එක අපි ගන්නෙ change. මං හිතනවා ඔබ යම් උත්සාහයක් ගන්න ඇති කියලා. අපි බලමු කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. කාටවත් බෑ මගේ හිත වෙනස් කරන්න. Nobody can change my mind. Nobody can change my mind. ඉතින් මම හිතනවා ඔයාලට nobody can කියන එක බොහොම සරල පැටර්න් එකක්. වාක්‍යයක යෙදෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔයාලා ඒකට ඉංග්‍රීසි ස්පෝකන් වලදී ඔයාගේ ඉංග්‍රීසි ලස්සන කරගන්න මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අපි යමු අපේ 10 වෙනි පැටර්න් එකට. 10 වෙනි පැටර්න් එක විදිහට මම අරගෙන ආවේ මට දැනගන්න ඕනේ. යම් දෙයක් මට දැනගන්න ඕනේ. අපි නම් ඒක සාමාන්‍යයෙන් අපිට කුතුහලයක් ආපුවම මට දැනගන්න ඕනේ. අය කවුද කියලා, ඔහු කවුද කියලා. අපි එහෙම කියනවා නේද? අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ I want to find out. I want to find out. මට දැනගන්න ඕනේ. අපි බලමු මේ වාක්‍ය ඛණ්ඩයත් කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියලා. ඉතින් මගේ පළවෙනි උදාහරණය තමයි මට දැනගන්න ඕනේ අය ඔහුව දන්නේ කොහොමද කියලා. මට දැනගන්න ඕනේ අය ඔහුව දන්නේ කොහොමද කියලා. I want to find out how she knows him. I want to find out how she knows him. දෙවෙනි උදාහරණය තමයි මට දැනගන්න ඕනේ සොරු නිවසට කඩා වැදුනේ කොහොමද කියලා. මට දැනගන්න ඕනේ සොරු නිවසට කඩා වැදුනේ කොහොමද කියලා. I want to find out how the thieves broke into house. අවසාන උදාහරණය මට දැනගන්න ඕනේ කළමනාකරු කවුද කියලා. මට දැනගන්න ඕනේ කළමනාකරු කවුද කියලා. දැන් ඔබ මේ වාක්‍ය ගොඩනගන්න උත්සාහ කරන්න. කළමනාකරු ඉංග්‍රීසි වචනය වෙන්නේ the manager. මං හිතනවා ඔබ යම් උත්සාහයක් ගන්න ඇති කියලා. අපි බලමු එහෙනම් මේක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා. මට දැනගන්න ඕනේ කළමනාකරු කවුද කියලා. I want to find out who the manager is. I want to find out who the manager is. මං හිතනවා මේ I want to find out කියන පැටර්න් එක ඔයාලට අවබෝධ වුණා කියලා. අපි යමු අපේ 11 වෙනි පැටර්න් එකට. Do you mind if කමක් නැද්ද? යම් දෙයක් කරාට කමක් නැද්ද? මම එහෙ ගියාට කමක් නැද්ද? මම දොර වැහුවට කමක් නැද්ද? අපි ඒක නම් නිතරම වගේ භාවිතා කරනවා නේද අපේ කටවහරේ. අපි බලමු මේක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා. මම ගත්ත පළවෙනි උදාහරණය තමයි මම මේ ජනේලය ඇරියට කමක් නැද්ද? මම මේ ජනේලය ඇරියට කමක් නැද්ද? Do you mind if I open the window? Do you mind if I open the window? Do you mind if කියන ප්‍රේස් එකට පස්සේ ඉතුරු කොටස I open the window කියලා අපි යොදාගෙන තියෙනවා. එතන do you mind
කියන එක තමයි හරියට කමක් නැද්ද කියලා එතන සඳහන් වෙන්නේ. එතන if කියන්නේ ඇත්තටම මේ වාක්‍ය අතර කොටස් දෙකක් තියෙනවා. do you mind කියන එක කොටසක්, I open the window කියන්නේ තව කොටසක්. ඒත් මේ වාක්‍ය දෙක එකතු වෙලා තියෙන්නේ if කියන පදේ. ඉතින් ඔය සම්බන්ධක පද ගැන වැඩි බය වෙන්න එපා. අපි ළඟදීම ග්‍රැමර් සෙෂන් එකක් දානවා. ග්‍රැමර් සීරීස් එකක් අපි අරන් යනවා ඔයාලා වෙනුවෙන්. දැනට පැටර්න් එක අවබෝධ කරගන්න බලන්න. do you mind if මම මේ ජනේලේ අයියට කමක් නැද්ද? do you mind if I open the window? අපි යනවා අපේ දෙවෙනි උදාහරණයට. මම ඔයාගේ පොත හෙට ආපහු දුන්නට කමක් නැද්ද? මම ඔයාගේ පොත හෙට ආපහු දුන්නට කමක් නැද්ද? කවුරු හරි යාළුවෙක් හිතමු ඉස්කෝලේ කියලා ඇබ්සන්ට් වෙලා ඒ නෝට් එක ලියා ගන්න පොත ඉල්ලනවා. ඉල්ලගෙන අහනවා මම ඔයාගේ පොත හෙට ආපහු දුන්නට කමක් නැද්ද? අපි ඒක ඉංග්‍රීසි වලින් අහන්නේ මෙහෙමයි. Do you mind if I return your book tomorrow? Do you mind if I return your book tomorrow? මම යනවා මගේ තුන්වෙනි උදාහරණයට. මම රූපවාහිනිය දැම්මට කමක් නැද්ද? මම රූපවාහිනිය දැම්මට කමක් නැද්ද? ඔබ මද වෙලාවක් අරන් මේ වාක්‍ය උත්සාහ කරන්න බලන්න. රූපවාහිනියට කියන්නේ TV. දැම්මට කමක් නැද්ද කියන verb එක අපිට ගන්න පුළුවන්. switch on, switch on. ඔබ උත්සාහ කරන්න මේ pattern එක යොදාගෙන මේ වාක්‍ය ගොඩනගන්න. මම හිතනවා ඔබ යම් උත්සාහයක් ගන්න නැති කියලා. අපි බලමු මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් ගොඩනගන්නේ කියලා. මම රූපවාහිනිය දැම්මට කමක් නැද්ද? Do you mind if I switch on the TV? Do you mind if I switch on the TV? මම හිතනවා ඔබට යම් අවබෝධයක් ලැබුණා කියලා මේ do you mind if කියන වාක්‍ය රටාව කොහොමද වාක්‍ය කියදෙන්නේ කියලා. ඉතින් මම යනවා මගේ ඊළඟ පැටර්න් එකට. අපේ 12 වෙනි පැටර්න් එක ඔයා විශ්වාස කරනවද? ඔයා විශ්වාස කරනවද? අපි අහනවා ඔයා දෙවියෝ විශ්වාස කරනවද? ඔයා ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරනවද? Do you believe in? Do you believe in? අපි බලමු මේ වාක්‍ය කොටස කොහොමද අපි වාක්‍යයට යොදාගෙන කතා බහට යොදාගන්නේ කියලා. මම ගත්ත පළවෙනි උදාහරණය තමයි අතබලා සාත්තර කීම ඔබ විශ්වාස කරනවද? අතබලා සාත්තර කීම ඔබ විශ්වාස කරනවද? අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා Do you believe in palm reading? Do you believe in palm reading? Do you believe in? අපි අපේ දෙවෙනි උදාහරණයට ඔබ දෙවියන් විශ්වාස කරනවද? ඔබ දෙවියන් විශ්වාස කරනවද? අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා Do you believe in God? Do you believe in God? ඒතර උත්තරේ වෙන්නේ Yes I do. එහෙම නැත්නම් No I don't. වගේ උත්තරයක් දෙන්න පුළුවන්. අපි ඒ උත්තර දීම ගැනත් අපි අනිවාර්යයෙන්ම පොඩි ලෙසන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔක්කොම coming soon. තරම කාර්ය බහුලත්වය නිසා අතන වීඩියෝ දෙවීමත් අතුපසු වෙනවා. නමුත් ඉතින් මාත් එක්ක මෙච්චර කාලයක් කාලා එකට එකතු වෙලා හිටියා. අනිවාර්යයෙන්ම මගේ පැත්තෙන් දෙන්න බලමු උපරිම සහයෝගය. ඔයාලා වෙනුවෙන් දෙන්න මම ඕන වෙලාවක සූදානම්. අපි යමු අපේ තුන්වෙනි උදාහරණයට. ඒ වගේම අවසාන උදාහරණය. ඔබ හොල්මන් විශ්වාස කරනවද? ඔබ හොල්මන් විශ්වාස කරනවද? ඔබ උත්සාහ කරලා බලන්න මේ වාක්‍ය ගොඩනගන්න. හොල්මන් කියන්නේ ghosts. ghosts. මම හිතනවා ඔබ යම් උත්සාහයක් ගන්න ඇති කියලා. ඉතින් මෙතන වැඩි කාල වේලාවක් දීමට හැකියාවක් නැහැ. ඇත්තටම මේ සරල වාක්‍යයක්. අපි බලමු මේක කොහොමද ඉංග්‍රීසි වලින් ගොඩනගන්නේ කියලා. Do you believe in ghosts? Do you believe in ghosts? ඔබ හොල්මන් විශ්වාස කරනවද? මම හිතනවා do you believe in කියන පැටර්න් එකත් ඔබ යම් අවබෝධ කරගත්තා කියලා. මේ පැටර්න්ස් වල හෝ පෙර වීඩියෝස් වල ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ඒක රිප්ලයි කරනවා. I think මේ පැටර්න්ස් ඔයාලා පොතක ලියා ගන්න එක, කොලේක ලියා ගන්න එක වැඩක් නෑ. මෙතන මම වාක්‍ය තුනයි කරලා තියෙන්නේ. මේ වාක්‍ය තුනෙන් නම් ඔයාලට මේ පැටර්න් ප්‍රැක්ටිස් කරන්න බෑ අතරම. ඉතින් ඔයාලා අඩුම ගානේ වාක්‍ය 5ක් 10ක් ඔබට හැකි උපරිම හදලා ඔබගේ උත්සාහය මත තමයි ඔයාලට මේ ඉංග්‍රීසි ස්පෝකන් කියන දේ ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් අපි යනවා අපේ 13 වෙනි පැටර්න් එකට. On the principle, as a matter of principle, ප්‍රතිපත්තියක් විදිහට. ප්‍රතිපත්තියක් විදිහට මම මස් මාංශ කන්නේ නැහැ. ප්‍රතිපත්තියක් විදිහට මම
අන්න විවේචනය කරන්නේ නැහැ. on principle. එහෙම නැත්නම් as a matter of principle. අපි බලමු මේක කොහොමද වාක්‍යයක යෙදෙන්නේ කියලා. මගේ පළවෙනි උදාහරණය තමයි ප්‍රතිපත්තියක් විදිහට මම අන් අයව විවේචනය කරන්නේ නැහැ. ප්‍රතිපත්තියක් විදිහට මම අන් අයව විවේචනය කරන්නේ නැහැ. අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා as a matter of principle I don't criticize others. As a matter of principle I don't criticize others. කියනවා අපේ දෙවැනි උදාහරණයට ප්‍රතිපත්තියක් විදිහට මම අන් අයව පාවා දෙන්නේ නැහැ. මම හොඳ බොක්කේ යාළුවෙක් කෙනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා ප්‍රතිපත්තියක් විදිහට මම නම් මගේ යාළුවන්ව පාවලා දෙන්නේ නැහැ. ප්‍රතිපත්තියක් විදිහට මම අන් අයව පාවා දෙන්නේ නැහැ. අපි ඉංග්‍රීසි වලින් කියනවා as a matter of principle I don't betray others. As a matter of principle I don't betray others. අපි යමු අපේ තුන්වෙනි උදාහරණයට ප්‍රතිපත්තියක් විදිහට මම දුම් බොන්නේ නැහැ. ඔබ උත්සාහ කරලා බලන්න. මේක හොඳ පුරුද්දක් දුම් බොන්නේ නැති එක. මම හිතනවා ඔබ යම් උත්සාහයක් ගන්න ඇති කියලා. අපි බලමු ප්‍රතිපත්තියක් විදිහට මම දුම් බොන්නේ නැහැ. ඉංග්‍රීසි වලින් කියන්නේ on principle I don't smoke. On principle I don't smoke. එහෙම නැත්නම් as a matter of principle I don't smoke. ඉතින් අර උඩ තියෙන වාක්‍ය දෙකත් as a matter of principle කියන වාක්‍යයක් අපිට යොදා ගන්න පුළුවන් on principle කියන එක. On principle I don't criticize others. On principle I don't criticize others. දෙවෙනි වාක්‍යයත් අපිට ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන්. On principle I don't betray others. On principle I don't betray others. එතන ප්‍රින්සිපල් කියද්දි අකුරු වරද්දන්න නම් එපා. PLE කියන්නේ ප්‍රතිපත්තිය කියන දේ. PAL ප්‍රින්සිපල් කියන්නේ අපේ විදුහල්පති. මම පුද්ගලිකව විශ්වාස කරනවා on principle කියනවට වැඩිය as a matter of principle කියන එක ලස්සනක් තියෙනවා. ඉතින් ඔබත් උත්සාහ කරන්න ඔබට ලෙහෙසි පහසු දේ ලස්සනට කියන්න. ඉතින් අද මම ඔයාලට පැටර්න් කීපයක් වැඩිපුර ගෙනාවා. මේක අපේ ස්පෙෂල් ලෙසන් එකක් ඔබට ඔෆර් කරපු. ඉතින් මම හිතනවා මේ පැටර්න් ගැන යම් අවබෝධයක් ඔබට ලැබුණා කියලා. ඉතින් උත්සාහ කරන්න, ප්‍රැක්ටිස් කරන්න, ඔබේ ඉංග්‍රීසි කතනය තව තවත් ලස්සන කරගන්න, වේගවත් කරගන්න, සුමට කරගන්න. Make your own sentence and comment please. ඒ වගේම ගැටලු තියෙනවා නම් ඒ ගැටලු වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. අපේ Facebook page එක English with Nature LK channel එක link එක description එකේ දාලා තියෙනවා. අපේ emails, අපේ contacts අපි දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ඒවට එවන්න පුළුවන්. අපිට ඔබට ඒ අවශ්‍ය සහාය ඔබට දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් පැටර්න් එකක් අරගෙන නැවතත් ඔබ මුවේ බලාපොරොත්තු වෙන අද මම මගේ ලෙසන් එක wind up කරනවා. So have a good day.